ආදරණීය දුවේ පුතේ අම්මේ තාත්තේ අපි අද ගණන් පාඩම් පසකලා සුවිශේෂී චරිතයක් ගැන කතා කරනවා. මට මේ චරිතය ගැන කතා කරගන්න ඕනේ ඔබ අභියෝග ජය ගන්න ඉන්නව නම් මේ මගේ ආදරණීය දරුවෙක් මිතෝරි කරුණාරත්න. ඔබ දකිනවා සිරස ටීවී එකේ. අතරම අපේ දරුවෝ මේ වීඩියෝ එක අවසාන වෙනකම් ආන්න ඕනේ. අපේ අම්මලා තාත්තලා මේ ආන් ඉන්න අය මේ චරිතය ගැන රටට වැදගත් ඉදිරියේදී රටේ ඉහළ තැනකට එන චරිතයක් කියන එක දැනෙන්නේ ඔබ මේක අහගෙන හිටියොත්. මිතෝරි අපි කියමු සිරස කොයි අවස්ථාවේද ඔබ ඉන්නේ කියලා. මම The Voice Sri Lanka program එකේ සින්දු කියනවා. මේ වෙද්දී මට ඊළඟට තියෙන වටේ තමයි live rounds වටය. ඉතින් සතියක රාත්‍රී 8:00ට සිරස TV තුලින් The Voice Sri Lanka program එකේ ඔයගලන්ට මගේ ඉදිරිපත් කිරීම බලා ගන්න පුළුවන්. හරියටම 8:00ට සිරස TV බලන්න. අපි ඒ ගැන කතා කරනවා. ඔබ බලන්න ඕනේ ඇගේ දක්ෂතාවය ඊට කලින් තියෙනවා ඇගේ පෙර දක්ෂතාවයල් කීපයක්. අපි ගෙදරට ගිහිල්ලා අපි ඒ ගැන කතා කරමු. අපේ දරුවන්ට සුවිශේෂී වෙන්නේ ඔබගේ ඒ පෙර දක්ෂතාවයත්. මොකද ඒගොල්ලන්ට ගන්න බැරි වුණ අවස්ථාව ඔබ අරන් තියෙනවා. මොකද ඔබ ඉන්න තැන ඒගොල්ලෝ දන්නේ නැහැ. මම මේක කියන්න ඕනේ මේ විදිය අපි ගේ ඇතුළේ කියලා කතා කරලා අපේ දරුවන්ට අපේ දෙමාපියන්ට මගේ channel එක බලන ඒ වගේම මගේ පිට dialog TV දරුවන්ට ඒ වගේම පිට පෞද්ගලික කාලේ ඉස්කෝලවල ගිය සෙමිනාර්ස් වල ඉන්න දරුවන්ට අපේ ආදරණීය ගුරුවරුන්ට කියන්න ඕන දේවල් ටික අපි කතා කරමු. අපි චුට්ටක් අතීතයට යනවා. ඇත්තටම මිදෝරි 6 ශ්‍රේණියේ ඉඳන් මගෙන් ඉගෙනගත්තු දරුවෙක්. මගෙන් සාමාන්‍යයෙන් බැලුම් ආපු ඒ වගේ චරිතයක්. දැන් අපේ බලන් ඉන්න දරුවෝ දන්නවනේ අපි මම කොතර බණිනවද කියලා. ඒ වගේ බැනලා තියෙනවා. ඒ බණින්නේ ඇයි කියලා, බැන්නේ ඇයි කියලා ඒ බැන්න දෙයින් පන්නරයක් ගත්තු දරුවෙක් නිසා තමයි අපි අද මේ කතාව ආරම්භ කරන්නේ. එතකොට 6 ශ්‍රේණියේ ඉඳන් ඇය සම්බන්ධ වෙනවා. ඇයගේ ඉස්කෝලේ කියයි, අපේ පන්තිය ගැන කියයි, ඇයගේ රිසල්ට් එක ගැන කියයි, අතරින් පතර මම ඇයගෙන් අහයි අතීතේ මතකද කියලා අපි එතන ඉඳන් කතා කරගෙන යමු. අපි මේ කතාවේ අන්තිම ඉවර කරන තැනේදී බලාපොරොත්තු වෙන තැනක් තියෙනවා. අන්න ඒ තැන ඔබ අපට ඉෂ්ට කරලා දෙන්න ඕනේ. මිදෝරි අපි පටන් ගමු. අර 6 ශ්‍රේණියේ ඉඳන් ආපු තැන ඉඳන් කොහොමද අපි වැඩ කරේ? කොහොමද අපේ පන්ති වල ලකුණු? කොහොමද අපි බැනලා ඉවර වෙලා පන්තියෙන් නැතිකොට බල කිරීම කරේ? අපි සාමාන්‍ය පෙළදී කොහොමද ගත්තේ? ඉස්කෝලේ මාරු වුණ තැන තිබ්බ බාහිර වැඩ. පුතේ මෙන්න මේක තමයි වැඩි. අම්මා තාත්තට මම කියනවා මෙන්න මේ කතාවේදී දැන් ඔබ කියනවනේ සමහරලාට දරුවා ක්‍රිකට් ගහනවා, දරුවා අනෙක් දේවල් කරනවා, වැඩ කරන්නේ නැහැ. ඒක නෙමෙයි කතාව. මෙන්න මේ දේවල් හොඳට සමබර කරගත්තු අවස්ථාවකටපත් වෙන්න නම් හැම දරුවෙක්ම හැම අම්මා තාත්තා කෙනෙක්ම විශේෂයෙන් ගුරුවරයෙක් කල්පනා කරයි මමත් හරි අකමැති බාහිර වැඩ කරනවට. නමුත් මම බාහිර වැඩ කරගත්තු දක්ෂතාව මතු කරපු මිදෝරිගෙන් තමයි ඉගෙන ගත්තේ බාහිර වැඩ කරලා දරුවෙකුට එන්න පුළුවන් කියලා. හැබැයි මිදෝරිගේ තත්ත්වය අනුව අපි සමහර දරුවන්ට කියනවා බාහිර වැඩ කරන්න එපා කියලා. නමුත් ඔබ ක්‍රිකට් ගහනවා නම් ඔබ වෙනත් දේවල් කරනවා නම් ඔබ බය වෙන්න එපා. මිදෝරි කියයි කොහොමද අපි ඒකට මුහුණ දෙන්නේ කියලා. මිදෝරි ඇත්තටම මම මුලින්ම 1 ශ්‍රේණියේ ඉඳන් 8 ශ්‍රේණිය දක්වා පාසල් යන්නේ කොළොන්නා බාලිකා විද්‍යාලයට කොළොන්නාවේ තියෙන. ඉතින් ඒකම මුලින්ම 6 ශ්‍රේණියේදී පළවෙනි ක්ලාස් එක මගේ මාස් ක්ලාස් එක. අනිත් හැමෝමත් වගේ ගියා. මගේ යාළුවොත් එක්ක තමයි මම ගියේ පන්තියේ ඉස්කෝලේ ඉන්න යාළුවෝ ටික. ඒගොල්ලොත් එක්ක ගියේ. ඉතින් 6 ශ්‍රේණියේ ඉඳන් 11 ශ්‍රේණිය වෙනකම්ම මම බුද්ධිකසගෙන් ගණන් ඉගෙන ගත්තා. ඉතින් ඒකත් එක්කම මම ගොඩක් වෙලාවට ගොඩක් බාහිර වැඩ කරපු කෙනෙක්. කොළොන්නා බාලිකා විද්‍යාලයේදී මම නෙට්බෝල් ඒ වගේම කැඩටින් කියන දෙකම කරා. එතකොට ඒ දෙකත් එක්ක ප්‍රැක්ටිස් වැටෙනවා. එතකොට සර්ගේ ක්ලාස් වෙලාවට මට ප්‍රැක්ටිස් වැටෙනවා. සමහර වෙලාවල් තිබුණා මම පන්තියට එන්නේ පන්තිය මැද්දේ. ඒ කියන්නේ අපිට එකමාරයි ඉඳන් අපි දෙකට විතර ගියාම සර් දෙකට ක්ලාස් එක පටන් ගත්තාම මම 3:00ට විතර පන්තියට ගිහිල්ලා පැය භාගයක් වුණත් වාඩිලා ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මට සර් හැමතිස්සෙම කිව්වේ පරක් වුණත් කමන්නේ පන්තියට එන්න. පන්තියෙන් නැතුව ඉන්න එපා කියලා. ඒ කියන්නේ මම කොයි වෙලාවෙ හරි දුවගෙන හරි පන්තියට එනවා. ඇවිල්ලා වාඩි වෙලා අනිවාර්යෙන්ම මම ඒවලට බැලුම් අහනවා. සෑහෙන බැලුම් අහනවා. මම අනන්තවත් අහගෙන තියෙනවා. බෝලේ පස්සෙම ගිහිල්ලා ඉන්න වැඩ කරන්න එපා. එහෙම කියලා. හැබැයි සර්ගේ තියසම හරියට දිරිමත් කරා ක්ලාස් එකේ දුණත් ඒ කියන්නේ මට හැමතිස්සෙම හොයලා බැලුවා මොකද කියන්නේ මම ස්පෝර්ට්ස් කරද්දී උනත් මම ඒ දේ කරනවාද ඒතකොට ක්ලාස් වල ටෙස්ට් එකේදී මට ලකුණු අඩු වුණොත් මම අනිවාර්යෙන්ම බැලුම් අහනවා. මොකද මම ක්ලාස් එකේ ඒ වෙද්දි
සාමාන්‍යයෙන් ඉස්සරහා තැනක ලකුණු අරගෙන තිබුණා. එතකොට ඒක පොඩ අඩු වෙද්දි මම සෑහෙන වැඩුම් ගැහුවා. ඒතර මට මුල කාලේ බැලන්ස් කරගන්න චුට්ටක් එක තේරෙන්නේ නැහැ. හැබැයි පස්සට යද්දී මට තේරුම් ගියා එක තැනකදී අපි වැඩ කරන විදිහට තමයි ඒක තීරණය වෙන්නේ කියලා. ඒ කියන්නේ අපි දෙකම බැලන්ස් කරගන්න ඕනේ කියලා. එතකොට මම එකම එක සැරයකදී මට මතකයි එතකොට O level වලට ළඟයි සරිබ්බ ක්ලාස් එකේ අන්තිම ටෙස්ට් එකේදී මට ලකුණු 40 ගානකට ලකුණු අඩු වෙනවා. එතකොට මම ඒ වෙනකම්ම තිබ්බ හැම ලකුණකටම මට අනිවාර්යෙන් 80ක් 90ක් වගේ තිබුණා. හැබැයි O level වලට සතියකට විතර ඉස්සෙල්ලා තියෙන එක තමයි මට එහෙම වෙන්නේ. පස්සේ මට මතකයි සර් මට මාව ගෙන්නලා වෙනම වාඩි කරවලා සර් මට කිව්වා තව O level වලට තියෙන සතියයි මොකද්ද කරන්න කියලා. ඒ කියන්නේ මම බාහිර වැඩක් කරන නිසා. මම ඒත් නැවැත්තුවා සර් මට කිව්වොත් එක නවත්තන්න කියලා. ඒත් නැවැත්තුවේ නැහැ. හැබැයි සර් මට කිව්වා දැන් මේ තරම් දුරක් ඔයා කරගෙන දෙකම ආවනම් මේ දෙකම වට කරන්න පුළුවන් මේ සතියේ විතරක් මහන්සි වෙන්න කියලා. කියලා සර්ගේ ටියුට් සෙට් එක මට දුන්නා. වෙනම අර ළමයි ඔක්කොම මේක කර මුලින් ඉඳන්. ඒ කියන්නේ සමහර ටියුට්ස් තිබ්බා 8 9 වසරේ ඒ ටියුට්ස් පවා තිබ්බා. ඒකේ පොඩි කොළ සර් සෙට් එකක් මට දුන්නා. මං එදා ඉඳන් ඒ මුළු සතියම කරේ වෙන කිසිම විෂයක් කරන්න නැතුව මටත් හරියට හිතට ඇත්තටම අමාරුයි. මොකද මං ගණිතයට තමයි සෑහෙන කැමති. ඒ නිසා මගේ හිතට අමාරුකමට මං අනිත් හැම විෂයෙම පාඩම් කරලා තියෙන නිසා ඒ විද්‍යාන්තයක් දුරකට මම මේ හැමදේම නවත්තලා මං මේ මුළු සතියෙම මේ මුළු ටියුට් එක තියෙන හැම ගානම හැදුවා. හැම ගානම හදලා මං සර්ට ගෙනිහිල්ලා දුන්නා. මේක සර් මට ඒකෙන් චෙක් කරලා දුන්නා. එතකොට මං ඒකෙන් තමයි ඇත්තටම maths paper එක O level maths paper එක ලියලා මං හරිම confidence පිට ගෙදර ආවා. මොකද මම කියන්නේ සෑහෙන ප්‍රමාණයක් හදලානේ. එතකොට ඒ තිබ්බ ඒවා වගේම සෑහෙන ළඟ ගණන් තමයි තිබ්බේ. සමහර ඒවා ඒවම තිබ්බා. එතකොට මට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ paper එක ලියන්න. ඉතින් මම සර්ට ගෙදර ඇවිල්ලා සර්ට මම කෝල් එකක් දීලා කිව්වා සර් මෙහෙමයි මම paper එක හොඳටම කරා. මට අනිවාර්යෙන් ඒකක් තියෙයි කියන එක. ඉතින් ඒ confidence එක හැමතිස්සෙම දෙන්න සර් මාව දිරිමත් කරා. ඒතර මම 8 වසරෙන් මම මගේ ඉස්කෝලේ මාරු කරනවා සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලය කොළඹ 7 ඉස්කෝලේට. එතකොට එතනදී මම සෑහෙන මුලින් වැටෙනවා. මොකද අපි ඉස්කෝලේ මාරු කරාම චුට්ටක් ඒ කියන්නේ අර පරිසරය වෙනස් වෙන නිසා. ඊපස්සේ මම මුලින්ම හිතුවේ ඇත්තටම බාහිර වැඩ පොඩක් අඩු කරනවා කියලා. අලුතෙන් ඉස්කෝලේට ගියාම ඊට පස්සේ මම ඇත්තටම කරේ තව වැඩි කරගත්තු එක විතරයි. ඒතර මම නෙට්බෝල් කෙඩටින් විතරක් කරගෙන හිටපු එක ඒ දෙකත් එක්කම ත්‍රෝ බෝල් එතකොට ඇත්ලටික්ස් වගේ හෙළ විසිකිරීම වගේ ඉවෙන්ට්ස් කරන්න පටන් ගත්තා. ඒ වගේම විශේෂයෙන්ම ඩ්‍රාමා කරන්න පටන් ගත්තා. එතනින් තමයි මගේ මේකට බෑග්ග්‍රවුන්ඩ් එක හැදෙන්නේ. ඔව් පුංචි බාධා කිරීමක් කරනවා. දැන් ඇත්තටම එතකොට තමයි වැඩිම බැලුම් ගන්නෙත් නේ. මොකද දැන් කොරෝනා බාලිකාව ඉන්නකොට කරපු බාහිර වැඩවලට වඩා වැඩියෙන් සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලේ වැඩියෙන් කරනවා. දැන් ඔබ අපේ දරුවෝ සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලේ මම ඇහුවම මිදෝරිව දන්නවද කියලා ඔව් දන්නවා කියලා කියනවා. මොකද සිරිමාව එකේ සෑහෙන ප්‍රසිද්ධයි. එකක්. අනිත් එක තමයි මම කියන්න ඕනේ මොන ප්‍රශ්න තිබ්බත් අපි ටෙස්ට් එකක් ගන්නවා. අපි ටෙස්ට් ගන්නවා එක જાති ටෙස්ට්. ඔය මිදෝරි කියනවා දැන් අපි එකපාරට බෝඩ් එකට දාලා අපේ අම්මේ තාත්තේ බෝඩ් එකට දාලා ඉවරලා අපි ගාන හදපු ගම මොන බාහිර වැඩේ කරත් මිදෝරි තමයි ඉස්සෙල්ලාම දුවන් එන්නේ. මට මතකයි පුටු පෙරලාගෙන දුවගෙන එනවා. එතකොට අනිත් අයත් එහෙම පෙරලාගෙන දුවගෙන එනවා. ඒ එක දක්ෂතාවයක්. මේ අපි කියන්නේ තවත් දක්ෂතා කීපයක්. දැන් එතකොට මේ බාහිර වැඩ මේ හරියට සමබර කරගෙන ආපු අවස්ථාවක්. අපි එතකොට මම මේ කතාව කියන්න ඕනේ. දැන් ඇත්තටම එයාවේ මාස්ටර් ක්ලාස් එකට. මේක නියතමානීව මම කියන්න ඕනේ. ඇයගේ අම්මා ගුරුවරියක්. තාත්තා කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා. ඔබ දන්නවා සිරස ටීවී එකෙත් ඉන්නවා විශේෂයෙන් ලංකාවේ ගොඩාක් වැඩ කරන කරුණාරත්න සර් කිව්වම දන්නවා. ඉතින් මේ දෙපළ ඇත්තටම මට කියන්න තිබ්බ සමහර වෙලාවට ඉන්ඩිවිජුවලි කරන්න ගෙදරට ඇවිල්ලා පෞද්ගලිකව කරන්න. එහෙම කවදාවත් කිව්වේ නැහැ. මෙන්න මේක තමයි සුවිශේෂීම අවස්ථාව. ඇයගේ රිසල්ට් එක ගන්න, ඇය කැම්පස් එකට යන්නේ, ඇය සුවිශේෂී අවස්ථා ලබන්නේ සාමාන්‍ය දරුවෙක් ලබන විදියට. ඒ නිසා තමයි මම මේක අපේ සාමාන්‍ය දරුවෝ ඇතුළු සියලුම දෙනාට දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් අර මිතුරට මතකද දන්නේ අපි අර ටෙස්ට් කරනකොට ඒ කාලේ දැන් අපේ පන්තියේ බහුතරයක්ම AB ගත්තේ. බහුතරයක් එතකොට ඔය කියන කතාව හරි ඕලෙල් ප්‍රශ්න පත්‍රයේ දා අපි ඒ කතා කරලා කියපු දේවල් එහෙම් පිටින්ම තිබ්බා. ළඟ ඒවා තිබ්බා. ඒ වගේම සමහර ඒවා එහෙමම තිබ්බා. ඉතින් ඇත්තට මේගොල්ලෝ දිනුවා. ඒකනේ මේ කියන්නේ.
මේ මිදුවරට මතකද දන්නේ අර ඩෙස්පෙරලගෙන ආපු කතාව. මේ අපේ දරුවන්ට චුට්ටක් කියන්නකෝ ඒ ගැම්ම කොහොමද ගත්තේ කියලා බාහිර වැඩ කරලා සමහර වෙලාවට එන්නේ පන්තියට පැය භාගයක් විතර පරක්කු වෙලා. නමුත් පළවෙනියට ගණන් හදන්නේ මිදුවරි. ඒකත් අපි මතක් කරමු. ඒ කියන්නේ මම ඇත්තටම පොඩි කාලේ ඉඳන් ගණිතය ගැන විශේෂ සාහිත්‍ය කැමතියි. එතකොට සර් පන්තියේදී අපිට ගණන් දෙනවා එක වෙලාවකදී සර් මුළු තියරි එක උගන්වලා එකපාරට සර් කියන්නේ නැහැ. සර් එකපාරට ගාන බෝඩ් එකේ ලියලා කියනවා හරි පළවෙනි පස් දෙනාගේ පුතම බලනවා කියලා. ඒ කියන්නේ එන්න ඕනේ කියලා සර් පන්තියේ පිටිපස්සට යනවා කෙලවරට. එතකොට පළවෙනි පස් දෙනා කියන්නේ මුළු ක්ලාස් එකේ පළවෙනි පස් දෙනා විතරයි සර් පොත බලන්නේ. එතකොට අපිටත් ඕනේ සර් පොත බලන්න. එතකොට ළමයින් අතර තියෙන තරඟය තමයි කවුද මුලින්ම ගිහිල්ලා සර්ට පොත මේව කරන්න දෙන්නේ ගාන කවුරු කෙනෙක්. පළවෙනි පහට ගියත් වැඩක් නැහැ. කියන්නේ පළවෙනි පස් දෙනා වුණාට වැඩක් නැහැ. හරියටම කරලා තියෙන්නත් ඕනේ. හරියටම කරන පළවෙනි පස් දෙනා. එතකොට ඒ කියන්නේ අපි හදිස්සිය හරි ගිහිල්ලා අපි වැරදිනා අපි සර් වැරද්ද දාලා අපි ආයෙ ගිහිල්ලා ආයෙ හදාගෙන සර් ගාවට යනවා. සමහරවිට එහෙම යද්දි සර් ආයෙ ගන්නෙ නැහැ. මොකද පළවෙනි පස් දෙනා විතරනේ. ඉතින් අපි හැමෝම ඩෙස්ක් එකේ සර් දෙනකොට ගාන නැගිටලා ඉවරයි. ඒ කියන්නේ සර් ගාන දෙනකොට පන්තියේ බෝඩ් එකේ ලියනකොට අපි නැගිටලා ඉවරයි. එතකොට අර ලියලා දුවන්න තියෙන එක ඉක්මනට කරගන්න පුළුවන්. ඒ නිසා පළවෙනි මාත් එක්ක හිටපු ඉතුරු යාළුවෝ 4 දෙනෙක් ඉන්නවා. අපි 4 දෙනා තමයි ගොඩක් වෙලාවට ඔය පළවෙනි පහට ඉක්මනට දුවගෙන යන සෙට් එක. එතකොට ඒ කියන්නේ අපි එක එක දේවල් කරගන්නවා. ඒ කියන්නේ ඩෙස්ක් එකේ කෙළවරේ ඉන්න කෙනා නැගිටින්නේ නැහැ. අර ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් එහෙම දේවල් මතක් වෙනවා ඇත්තටම සෑහෙන. ඉතින් එහෙම මුලින්ම හැමතිස්සෙම යන්න උත්සාහ කරන්නේ මම ගොඩක් වෙලාවට මුලින්ම යනවා. ඉතින් අපි කට්ටිය එකතු වෙලා තමයි ඇත්තට මේ වැඩේ කරන්නේ. හැබැයි අර ඒක හරි අපිට අර නිකන් හරි උද්‍යෝගිමත් දෙයක් වුණා. ඇත්තට. ඒ කියන්නේ අර ගාන හදනවනේ. හරියටම ගාන හදන්න උත්සාහ කරනවා මුලින්මත් ගාන හදන්න උත්සාහ කරනවා. එතකොට අර ඒ වෙලාවේ අපිට කියන්නේ ඒකෙන් වෙන්නේ අපි ඉක්මනට ගාන හදන එක කියන එක නෙමෙයි අපිට ඒ වෙලාවේ තේරෙන්නේ. අපිට ඕනේ අර සර්ට ගිහිල්ලා මුලින්ම පොත පෙන්නන්න. ඒක තමයි අපිට ඕනේ. හැබැයි ඇත්තට මේකෙන් උනේ අපි ගාන ඉතාලම ඉක්මනින් හදන එක තමයි. වේගයට පුරුදු වුණා. ඒ වේගය තුළ ගොඩක් ජයග්‍රහණ ලැබුවා. අපි සාමාන්‍ය පෙළ ප්‍රතිඵලකින් ඔය විතර නෙමෙයි දැන් ඔය ජයග්‍රහණ විතර නෙමෙයි අර ඉස්කෝලවල ඒ බාහිර වැඩවල ජයග්‍රහණත් ඒ අතර දිගටම ගියා. ඊට පස්සේ අපි සාමාන්‍ය පෙළදී ගත්තු රිසල්ට් එක එතනින් ගියාට සිරිමා බණ්ඩාරනේ විද්‍යාලේ බාහිර වැඩවල ඔයා ගත්තු ජයග්‍රහණ කියාගෙන මේ අලුත් ජයග්‍රහණයට නැටි කතාව කියමු අපේ කට්ටියට. ඇත්තටම කොළොන්නා බාලිකා විද්‍යාලයේදී මම 6 වසරේදී මුලින්ම මයිලෝ කුසලාන නෙට්බෝල් තරගාවලියට සහභාගී වෙනවා. අපේ ඉස්කෝලෙන් ගියපු ටීම් එකේ කැප්ටන් විදියට තමයි මම මේක යන්නේ. එතකොට ඒකේ අපි සමස්ත ලංකා තරගවලට සහභාගී වෙන්න අපිට මුලින්ම අවස්ථාවක් හම්බුණා. ඒකට අපේ ඉස්කෝලේ මුලින්ම මයිලෝ කුසලාන වල සමස්ත ලංකා සහභාගීත්වයක් ලබන්නේ ඒකේ. එතකොට ඒකෙන් තමයි ඇත්තටම නෙට්බෝල් දක්ෂතාවයේ පන්නරේ ලබන්නේ. ඊට පස්සේ ඒකත් එක්ක මගේ අධ්‍යාපන කටයුතු දෙකම එක සමසමව කරගෙන යන නිසා එතකොට මම පන්තියේ පළවෙනියා. එහෙම ලකුණු මට තියෙන නිසා ඒ දෙකම සමබරව තියෙන නිසා මාව සිරිමා බණ්ඩාරනායක විද්‍යාලයෙන් ගන්න කැමති වෙනවා. එතකොට එහෙම වෙන්නේ මම 8 වසරේදී. එතකොට ඒත් එක්කම මම කෙඩටින් බෑන්ඩ් එකේ හිටියා කොළොන්නා බාලිකා විද්‍යාලේ. එතකොට ඒකේ අපි ගිහිල්ලා perform කරා රන්ටම්බේ. එතකොට ඒකෙන් අපි තෙවන ස්ථානය දිනා ගන්නවා. ඒකත් එක්කම මේ බාහිර කටයුතුත් එක්ක තමයි මට සිරිමා බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුළත් වෙන්න හැකියාවක් ලැබෙන්නේ. හරියටම 8 වසරේ. ඊට පස්සේ 8 වසරේදී මම ඒ වෙද්දි ඇත්තටම හිතාගෙන ගියේ බාහිර වැඩ කටයුතු අඩු කරනවා කියලා. මොකද සර් කිව්වා ගියා යන්න කිසිම ප්‍රශ්නයක් නෑ කරන්න. බාහිර දේවල් කරන්න හැබැයි ඕනවට වඩා කරන්න එපා. මේක බැලන්ස් කරන්න. හැමතිස්සෙම මට ඒක කිව්වා. ඉතින් එහෙට ගියාට පස්සේ මට හැකියාවක් හම්බ වෙනවා නාට්‍ය අංශයේ පැත්තට පොඩ්ඩක් වැඩිපුර නැඹුරු වෙන්න. එතකොට මම 9 10 11 දී කරන්නේ සංගීතය. එතකොට 9 අවසරණකම මම කරන්නේ සංගීතය. 10 11 දී මම ඩ්‍රාමා තමයි කරන්නේ. එතකොට ඒත් එක්ක මම නාට්‍ය අංශයේ සමස්ත ලංකා තරඟවල සහභාගී වෙනවා. එතකොට ඒ අංශ වලින් අපේ අන්තර් පාසල් තරඟාවලිය වලදී මම හොඳම සහායනීය සහ සමස්ත ලංකා තරඟාවලියේදී හොඳම සංගීත අධ්‍යක්ෂක රංගභූමි පරිපාලක වගේ රෝස් රසක් දිනා ගන්නවා. හරියටම එතකොට මම හිතන්නේ මම ඕ ලෙවල් කරන අවුරුද්දේ. එතකොට තන් ගොඩක් වෙලාවට මම පන්තියේ ඉන්නෙම නැහැ. මම ක්ලාසස් වලින්ම තමයි ගොඩක්ම මේව කරගන්නේ. මොකද පන්තියේ රැඳෙන්නේ නැති නිසා. සහ ඒක සර් දැනගෙන හිටියා මම පන්තියේ රැඳෙන්නේ නැහැ. එතකොට මම ඉස්කෝලේ වෙලාවේදී මේ දේ ගැන කිසිම
කියන්නේ විශේෂ බාහිර දේවල් කරන වැඩි නිසා මම අනිවාර්යෙන්ම පන්තියේ කරන දේවල් වලින් තමයි ඉස්සරහට යන්න ඕනේ කියන නිසා මට හැමතිස්සෙම කිව්වා ඔයා කරනවා නම් ඔයා දෙකම කරනවා නම් ඔයා මේ දේවලුත් කරන්න ඕනේ ඒ දේවලුත් කරන්න ඕනේ කියලා සමහර හැමතිස්සෙම මතක් කිරීමක් කරා. එතකොට ඒත් එක්කම මම හෙල්ල විසිකිරීම කියන ඉසව්ව කරන්න පටන් ගන්නවා ඒ අවුරුද්දේම. එතකොට ඒකෙන් මම ඉස්කෝලේ සමස්ත ලංකා නියෝජනය කරනවා. එතකොට මේ හැම එකක්ම එකට එනකොට මට පොඩ්ඩක් ටයිම් මැනේජ් කරගන්න චුට්ටක් අමාරුයි. එතකොට මම සර්ත් එක හැමතිස්සෙම කතා කරනවා මම සර් මට මෙහෙම ප්‍රශ්න තියෙනවා මට මෙහෙම කරගන්න බෑ. මට හිතෙනවා මේක කරන්න. ඒතර සර් හම්සුන් නෑ කරගන්න පුළුවන්. කරගන්න පුළුවන්. ඒක තමයි සර් මට හැමතිස්සෙම කිව්වේ. එතකොට එහෙම වුණාම මම කරපු දේ තමයි හැමතිස්සෙම සර්ගේ මොනවා හරි නෝට්ස් තියෙනවා නම් ඒ දේවල් තියෙනවා නම් මම හැමතිස්සෙම බෑග් එකේ දාගෙන යනවා ඉස්කෝලේ යද්දි. සර් දෙනම ටියුට් ඒවා මේවා බෑග් එකේ දාගෙන යනවා. එතකොට ඒක පුළුවන් වෙලාවකට මම ඒක බලනවා. ඒ කියන්නේ මට පුළුවන් වෙලාවකට මට ගාන හදන්න වෙලාවක් ඉතින් නැහැ ඉස්කෝලේ විෂය බාහිර දේවල් කරන නිසා. හැබැයි මම මේවා කරනවා. එතකොට සමහර වෙලාවට මම කරන්නේ පන්තියේ දැන් අද ගණිතේ පාඩම ගන්නනවා නම් ඒකේ තියෙනවනේ අර අපිට සුළු කිරීම කරන්න විෂය ගැටලු දීලා තියෙනවානේ අභ්‍යාස දීලා තියෙනවානේ. අපි දැන් දන්නවනේ පහුවෙනි දේ කරන්න පාඩම මොකක්ද කියලා. ඒතර මම කරගෙන යන්නේ සර් තුන අපිට වේලසකින් කවර් කරලා තියෙන්නේ පාඩම් ටික. ඒක නිසා මම කරන්නේ ගෙදරදී ඒ ටික තනියෙන් හදලා පොත මෙහෙම තියලා යනවා. කියන්නේ පොතේ හදාගෙන යනවා. එතකොට මම පන්තියේදී පාඩම කරද්දි මම ඒ ටික හදලා මගේ පොතේ ඔක්කොම ටික තියෙනවා. කියන්නේ මම පන්තියේ හිටිනවා මට ප්‍රශ්නයක් නැහැ. එතකොට අභ්‍යාස ටික කරන්න කිව්ව ගමන් මම කරන්නේ පොත කියලා දීලා මට මම මෙහෙම මේකට යනවා කියලා කියනවා. ඒ කියන්නේ එහෙම කියලා කියනවා. එතකොට පන්තියේ ඒ නිසාම මම ගණිතයට මට ලකුණු වැඩිම තියෙන නිසා එතකොට O level class එකේදීත් මට තමයි පන්තියේ ගණිතය අර නායිකාවක් ගන්න අර සබ්ජෙක්ට්ස් වල එහෙම කෙනා වෙන්නේ මම හැබැයි මම පන්තියේ රැඳෙන්නේ නැහැ. ඉතින් ඒ දේවල් දෙක මට බැලන්ස් කරගන්න ඇත්තටම පුළුවන් වුණේ ඒ සර්ත් එක්ක මට එහෙම කතා කරලා ඒ දේවල් වලට සමාව සෑහෙන මේව කරපු නිසා. එතකොට ඒ අවුරුදු වලදී මම නෙට්බෝල් වලින් මයිලෝ කුසලාන තරඟවලට සහභාගී වෙනවා. සමස්ත ලංකා තරඟවලට සහභාගී වෙනවා. ඒ දේවල් වලින් මම ජාතික වර්ණ සහ මයිලෝ වර්ණ ලබා ගන්නවා. ඒකත් එක්කම දැන් O level වලට මට A ටයි B එකක් තියෙනවා. එතකොට මට මැත්ස් වලට එකක් තියෙනවා. මට මතකයි මම මැත්ස් පේපර් O level ලියන දවසේ අපේ ඉස්කෝලේ අක්කලට ප්‍රැක්ටිස් මැච් එකක් තියෙනවා නෙට්බෝල්. එතකොට මම දෙවෙනි පේපර් එක ලියලා අපිට වෙලාවක් තිරන්නේ පැයක් විතර. එතකොට මට කොච්චර කොන්ෆිඩන්ස් තියනවද කිව්වොත් ඒකදි සර්ත් එක්ක දැන් මේක හදලා ඉන්න සතියක් තිස්සේ අර වැඩේ කරලා ඉන්න නිසා මම ගියා මැච් එකක් ගහන්න. ඒ ඉන්ටර්වල් එක වෙලා. මැච් එක ගහලා ඉවිල්ලා තමයි මම පේපර් එක ලියන්නේ පළවෙනි පේපර්. මම පුංචි බාධකිරීමක් කරනවා දැන් මේක මේ හැමෝටම කරන්න බෑ. මම ඒකයි සුවිශේෂී චරිතයක් කියලා කිව්වේ. දැන් අපේ බලන් ඉන්න ළමයි හිතයි අක්කා එහෙම කරා නම් මිඩෝරි අක්කා මට මොකද බැරි කියලා අතාරින්නේ. එහෙම අතාරින්න බෑ. මේක අපේ අම්මා තාත්තලාත් කියනවා මේක සුවිශේෂී චරිතයක්. මේ කතා කරනකොට තේරෙනවනේ. මේ පැත්තෙන් කියනවා හෙල්ල විසි කරයි කියලා. අනිත් පැත්තෙන් නෙට් බෝල් කියලා කියනවා. ඊට පස්සේ කියනවා මේ නාට්‍ය තරඟවල හිටියා. දැන් අද අලුත්ම කතාව ඉදිරියට කියන්න අපි මේ ඇය කැම්පස් එකට සිලෙක්ට් වෙලා කැම්පස් එකේ ලොකු වැඩතෝගයක් කරගෙන ඩිග්‍රී වැඩ කරන ගමන් මේ ඩිග්‍රී අවසාන තැන් වල එන ගමන් මේ කතාව කියාගෙන යන්නේ මේක මම කිව්වේ අවසාන වෙනකන් අහන්න කියලා කිව්වේ අපේ සමහර දරුවෝ ඉන්නවා මිදෝරි බාහිර වැඩවලට බර දීලා අධ්‍යාපන වැඩ ටික අතාරිනවා. එක්කෝ අධ්‍යාපන වැඩේ විතරයි බාහිර වැඩේ කරන්නේ නැහැ. දැන් බලන්න ඒගොල්ලන්ට මේ අම්මා තාත්තලා මේ ගුරුවරුන්ට පුළුවන් මේක බලන් ඉන්න සියලු දෙනාට විශේෂයෙන් දැන් මේ මගේ පාසල් ගුරුවරුත් මේක බලනවා. අපි සෙමිනාර්ස් ගිය ගුරුවරුත් බලනවා. මේක සමබර කරලා මේ කතාව දෙන්න පුළුවන් හැමෝටම බලන්න කියලා වෙලා. මේක තමයි ඇත්ත. ඉතින් අපි ඒ දේවල් කරලත් අපි රිසල්ට් එක ගත්තේ මොකද්ද මිදෝරි? ඒ මැත්ස් වලට එකක් එයාට B එකක්. එතකොට B එක ගැන කනගාටු වෙන්නේ නැහැ මම කොහොමද? මොකද ඇය කරපු බාහිර වැඩ නිසා. දැන් ඊට පස්සේ තෝරගන්නේ මොනවද A level? ඊට පස්සේ කොහොමද අපි A level ටිකට යන්නේ? A level රිසල්ට් එක මොකක්ද කියලා අපි කියමු. එතකොට මම මුලින්ම දැන් මැත්ස් කරන්න මට දැන් මම දන්න විදිහට මට හොඳට ගණිතය පුළුවන්. එතකොට මට මුලින්ම ඕන වෙනවා මම මැත්ස් කරන්න. මම දැන් සර්ත් එක්ක කතා කරන්න වෙලාවක් හදාගෙන මන්සට මගේ රිසල්ට් කියන්න යන වෙලාවේ මන්සට කොහොම මම මෙහෙම A levels මගේ හොද දැන් මොකක්ද ඉස්සරහට කරන්න හිතාගෙන A levels වල මොනවද කරන්න හිතාගෙන ඉන්නේ දැන් ওই බාහිර වැඩ ටික කොහොම කරනවද මොකක්ද කියන එක සමග යහුවයි වෙලා. එතන මන්සට කොහොම මම මැත්ස් කරන්න කැමතියි කියලා. එතකොට සර්කෝ මැත්ස් කරන්න කැමති වුණාට මැත්ස් එක්ක තියෙන ඉතුරු සබ්ජෙක්ට්ස් ගැන හිතන්න. දැන් ඔයා කරනවා නම් හැමතිස්සෙම සබ්ජෙක්ට්ස් ගැන හිතන්න. එහෙම කියන්නේ. ඊපස්සේ මම කොහොමද කරන්න හොඳ සබ්ජෙක්ට්ස් මොනවාද කියලා මැත්ස් එක්ක කරනවා.
පස්සේ මට සර් කිව්වේ දැන් ඔයාලට හොඳට ගණන් පුළුවන් නම් ඔයාලට ව්‍යාපාර සංඛ්‍යාන කියන සබ්ජෙක්ට් එක කරත හැකියි. කියලා සමට කිව්වා. එතකොට මට ඒ අයිඩියා එක මගේ ඔළුවට ආවා. ඒකට මම කැමතියි කියලා. මොකද මම මැත්ස් වලට කැමතියිනේ. එතකොට මම සර් ගහම සර් කිව්වා ඔව් ඒකේ තියෙන්නේ තනිකරම ගණන් තමයි කියලා. එතකොට මම ඒ අදහස ඔළුව තියාගෙන ගෙදර ආවා. ඊපස්සේ මගේ තාත්තා මට කිව්වා මෙහෙම ව්‍යාපාර සංඛ්‍යානය කරන්න. එතකොට මම මුලින්ම ඇත්තටම තෝරගන්නේ කොමර්ස් විෂය ධාරාව කරන්න. ඊපස්සේ මට A levels වලදී මුලින්ම වැටෙනවා මැලේසියාව නියෝජනය කරන්න ශ්‍රී ලංකා කනිෂ්ඨ නෙට්බෝල් දැල්පන්දු කණ්ඩායමට නියෝජනය කරමින් මම මැලේසියාවේ තරගාවලියකට යන්න සුදුසුකම් ලබනවා. එතකොට ඒ තරඟෙත් එක්ක අපි වෙතින් සරින් සරේ හොස්ටල් කරලා අපි ඒකේ ප්‍රැක්ටිසස් වලට ගියාම මට මම බාධාවක් කරනවා. දැන් අපිට තේරෙනවා ඇති මේ සාමාන්‍ය පෙළ වෙනකන් කරපු බාහිර වැඩ ටික අතහැරියේ නැහැ. ඉන්නේ එහාට තවත් බාහිර වැඩ. ඒ අතරතුර තමයි ඇය අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්නේ. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා එතුමා අපේ කරුණාරත්න සර් අපේ මිදුරිගේ අම්මා අපේ ගුරුවරියා ඒ දෙන්නගෙම ගෞරවය රැකමින් ඒ රිසල්ට් එක O level ඇවිල්ලා ඒ එතනදී බල කරන්නේ තාත්තා මොකද්ද කරන්න ඕනේ කියලා අම්මා බල කරන්නේ මොකද්ද කරන්න ඕනේ කියලා මේක තමයි නියතමානීව කියන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවානේ මගේ ජීවිතේ මම අවුරුදු 28ක වැඩ කරනකොට සමහර වෙලාවට දරුවට බල කරනවා මේව කරනවා මේ විදිහට අපිට කතා කරලා කියනවා සමහරවල් ඒක කරන්නේ නැහැ මට එහෙම කරන්න උවමනාවක් උනේ හැබැයි මම දරුවෙක් කතා කරා. අතරම මිදෝරිගේ පන්තියේ ගොඩක් කට්ටිය මම කතා කරලා වෙනම තියාගෙන 4-5 දෙනෙක් කතා කරලා කියනවා මෙහෙම කරන්න. මේ තමයි අපි ජීවිත හදපු විදිය. මේ ජීවිත ආලෝකමත් වෙන්න රටට වැදගත් වෙන්න අවස්ථාවට දැන්පත් වෙලා තියෙනවා. අද අපි කතා කරන්නේ ඒක ගැන. ඒ එතන කොහොමද වෙන්නේ කියලා. ඒතකොට අධ්‍යාපනය අතාරින්න නැතුව අධ්‍යාපනය රැකගනිමින් එතනත් තියෙන තත්ත්වයට යමින් තවත් මාර්ග ඔස්සේ යාගේ ජයග්‍රහණ ඇති කර ගන්නවා. පරිපූර්ණ දරුවෙක් වෙන්න අපේ අම්මා තාත්තා මේක බලන් ඉන්නවනම් ගුරුවරයෙක් බලන් ඉන්නවනම් දරුවෙක් අභියෝග ජය ගන්න හිතන් ඉන්නවනම් මේ තමයි සුවිශේෂීම කතාව. මේක අවසාන වෙනකන් අහන්න. අපි එතන දැන් යන්නේ. එතකොට ඒ හොස්ටල් කිරීමත් එක්ක ගැන අපි සෙනසුරාදිරිදා ඒකට යන්න ඕනේ. ඒතර මම බාහිර වැඩ කරන කෙනෙක් නේ. මට සෙනසුරාදිරිදා විතරයි සාමාන්‍යයෙන් විෂය සම්බන්ධ දේවල් කරන්න ඉතුරු වෙන්නේ. හැබැයි මම සෙනසුරාදිරිදා අනිකරම ඒ දැල්පන්දු කණ්ඩායම නියෝජනය කරන දෙයට හිර වෙනවා. එතකොට ඒත් එක්කම මට තේරුම් යනවා දැන් මම ඒ ටූර්නමන්ට් එකට ගිහින් මැලේසියා ටූර්නමන්ට් එකට ගිහිල්ලා මම ලංකාවට ආවහම මගේ ඔළුවේ කිසි දෙයක් නැහැ වගේ. ඒ කියන්නේ මට හිතනවා නිකන් කොමර්ස් මට හරියන්නේ නැද්ද මට තේරෙන්නේ නැහැ කියලා මට දැන් account subject එකේ ප්‍රශ්නයක් වෙනවා. ඒ මට දැන් කාලයක් තිස්සේ මම ඒක ඉගෙනගෙන නැහැනේ. එතකොට ඒත් එක්කම මම හිතා ගන්නවා හරි එහෙනම් මේකට කරන්න පුළුවන් දේ තමයි මම ආර්ට් ස්ට්‍රීම් එකට මාරු වෙන එක කියලා. මොකද මාස 4ක් 3ක් කියන්නේ සෑහෙන ලොකු කාලයක්. එතකොට accounts class එක ඒ තරම් කාලයක් පහු වෙනවා කියන්නේ එහෙනම් මම ඉන්ඩිවිජුවල් එකක් වෙනම ගෙදරට ගෙන්නලා එහෙම කරන්න ඕනේ. හැබැයි එහෙම කරන් මගේ පොඩි අකමැත්තක් තියෙනවා මේ විෂයට. මම කැමතියි. ඒකේ මැත්ස් තියෙනවා. හැබැයි මම මේ විෂයට අකමැති වෙනවා. මම දන්නේ මම ඇයි එහෙම වුනේ කියලා. පස්සේ මම මේකට තාත්තත් එක්ක කතා කරා. මෙහෙම දෙයක් තියෙනවා. මොකද තාත්තා හැමතිස්සෙම මට කිව්වේ ඔයාලට පුළුවන් දේ කරන්න. ඔයාලට පුළුවන් දේ කරන්න. කියලා. ඒකට මම කව මේකට අකමැති කම මම කරේනවා ආර්ට් ස්ට්‍රීම් එකට මාරු වෙලා මේ සබ්ජෙක්ට් එක වෙනකොට වෙන සබ්ජෙක්ට් එකක් මාරු කරන්න කියලා. ඒතර මම කොමර්ස් ස්ට්‍රීම් එකේදී කරේ ගිණුම්කරණය, ව්‍යාපාර සංඛ්‍යානය, ඒ වගේම ආර්ථික විද්‍යාව. එතකොට මම මාරු කරන්නේ ගිණුම්කරණය කියන සබ්ජෙක්ට් එක විතරයි. මම ඒ වෙනුවට ආර්ට් ස්ට්‍රීම් එකට මාරු වෙලා ඩ්‍රාමා සබ්ජෙක්ට් එක කරනවා. ඒතර එතනින් තමයි මගේ ඇත්තටම කියන්නේ ඒ ගත්ත මම තීරණය මගේ ජීවිතේ සෑහෙන හැරවුම් ලක්ෂයකට යනවා. එතකොට එතනින් පස්සේ මම ඒ විෂයත් එක්ක මම සෑහෙන බද්ධ වෙලා නිසා මම කොහොමද කියන්නේ. කියන්නේ මම 10-11 එඩිට් කරේ ඩ්‍රාමා. ඒතකොට මම A-levels වලට ඇවිල්ලා ඩ්‍රාමා කරනකොට මම විතරයි මගේ අවුරුද්දේ ඩ්‍රාමා කරේ ඉස්කෝලේ. මම විතරයි එකම ළමයා. ඩ්‍රාමා කරන්න වෙන ළමයි කියන්නේ ඉතුරුනේ නැහැ. එතකොට මගේ ඇත්තටම මගේ නාට්‍ය ගුරුතුමිය මාව සෑහෙන මේකට හැමතිස්සෙම තල්ලු කරා. මම විෂය බාහිර වැඩ කරනකොට මට හැමතිස්සෙම කිව්වේ ඔයා අනිත් ඒවත් කරගන්න ඕනේ මේක විතරක් නෙමෙයි කියලා. එතකොට මම A level වලින් කියන්නේ A level කරන කාලෙදි මට තිබ්බ ලොකුම අභියෝගය තමයි මම එතකොට ඉස්කෝලේ උපප්‍රධාන ක්‍රීඩා නායකයෙක් බවට පත් වෙනවා. එතකොට බාහිර වැඩ කරන ඇතුළේදී මට එහෙම දෙයක්වත් හම්බුනහම අර තියෙන වැඩ ටික තව වැඩි වෙනවා. එතකොට මට ගෙදරින් පවා කියලා තියෙනවා මේ අපරාධේ ඉස්කෝලේක නිදාගත්තා නම් හරි කියලා. ඒ කියන්නේ මම නිදාගෙන ටික විතරයි ගෙදර එන්නේ.
ඒ ටිකට විතරයි එන්නේ. ඊටු ඔක්කොම ටික මම ඉස්කෝලේ දේ 6 වෙද්දි මම ඉස්කෝලේට යනවා. ගෙදරදී අනිවාර්යෙන් හවස 6 එහෙම නැත්නම් 7 විතර එනවා. ඉතින් ඔක්කොම කරගෙන ක්ලාස් ගිහිල්ලා ඒ ඔක්කොම කරද්දි ඉතින් කොහොමත් වෙලාවක් ඇත්තටම ගෙදරත් එක්කවත් කතා කරන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි මම හැමදෙස්සම කරපු දෙයක් තමයි මම නෝට් ගෙහුවා. මම තනියෙන් නෝට් ගෙහුවා. මම ඒක ඕලෙවල් කාලේ නම් කරා. ඒ කියන්නේ දැන් සර් දෙන සූත්‍ර උනත් සර් අපිට වෙනම ටියුට් එකක් දෙනවා සූත්‍රෙක. බුද්ධ කිසුණත් අපිට වෙනම අර සූත්‍ර මේකක් දෙනවා. හැබැයි මම තනියෙන් ඒක වෙන කොල කෑල්ලක් කරගෙන ඒක දෙන්නවලා මම චූටි ෂෝට් නෝට් එකක් වගේ මම ලියනවා. ඉතින් මම හැමදෙස්සම තේරුම් ගන්න තමයි ලිව්වහම තමයි මතක හිටින්නේ කියලා. ඒක ලියන තමයි මතක හිටින්නේ කියලා. ඒතර මට අපිට ඉස්කෝලෙන් දුන්නා නෝට් එකක් මම වෙනම නෝට් එකක් ගහනවා. අදටත් මම මේ වැඩේ කරනවා. මම තනියෙන් වෙනම නෝට් එකක් ගහනවා. සමහර ටික තියෙන එකම මම ලියනවා. හැබැයි ඒක මගේ නෝට් එකක් විදිහට තමයි මම ලියන්නේ. මගේ අකුරෙන් මම හිතන විදිහට තමයි මම ලියන්නේ. ඒතර මම ඒකෙන් තමයි හැමතිස්සෙම මගේ මතකය රඳවගත්තේ. ඉතින් මම දැන් දෙන්නේ නැහැ. ඒතර මම අනිත් ළමයි කියවලා මතක තියාගන්න එක මගේ ඔළුවේ රැඳෙන්නේ නැහැ. මගේ ඔළුවේ සෑහෙන වැඩ තියෙන නිසා ඒ වෙලාව. ඒ නිසා මම লীලා තමයි සෑහෙන එක ඔළුවට දාගන්න. ඒතර මට මතක තියෙනවා මම ලියද්දිත් මට මතක් වුණා මම මේක මෙහෙම ලිව්වා. මම මෙතන මේක ලිව්වා. අර එහෙම කියලා. ඉතින් එහෙම නෝට්ස් ගහලා මට ඇත්තටම මගේ ඩ්‍රාමා ගුරුතුමිය තමයි නාට්‍ය ගුරුතුමිය තමයි ගොඩාම මේකට මම පොළොන්ඩ පෙළඹෙන්නේ. මට හැමතිස්සෙම කියපු දෙයක් තමයි ඔයා තනියෙන් නෝට් එක ගහලා මට ඒක ගෙනල්ලා පෙන්නන්න කියලා. එතකොට මම තනියෙන් උත්සාහ කරනවානේ කියවන්න. එතකොට මමම තනියෙන් කියවලා මම තනියෙන් නෝට් එකක් ගහලා මගේ ඔළුවේ සෑහෙන දෙයක් තියෙනවා. තොරතුරු ටිකක් මගේ ඔළුවේ ගබඩා වෙලා තියෙනවා. එතකොට මම ඒක කිව්වම මගේ වැරද්ද එතනදී හදනවා. එතකොට තව මොනවාරි ඇඩ් වෙන්න ඕන නම් ඒකට තව ඇඩ් කරනවා. අර එහෙම. ඉතින් ඒත් එක්ක මම ඉස්කෝලේ ත්‍රෝබෝල් ක්‍රීඩාවට යමු වෙනවා. ඒ ලෙවල් වලදී තමයි මම ගොඩක් මේ ස්පෝර්ට් එක කරන්න ගන්නේ. ලංකාවේ ගොඩක් ජනප්‍රිය නැහැ. හැබැයි කොළඹ ගොඩක් ජනප්‍රිය නැති වුණාට පිට පළාත්වල සෑහෙන ජනප්‍රිය ක්‍රීඩාවක්. ඒකෙන් මම කණ්ඩායම් නායිකාව විදිහට කටයුතු කරන ගම සමස්ත ලංකා ජයග්‍රහණ අවුරුදු 4-5ක් එක දිගට අපි ශූරතාවය දිනා ගන්නවා. ඒකේ කණ්ඩායම් නායිකාව විදිහට වැඩ කරනවා. ඉතින් ඒකත් එක්ක ඔක්කොම එකටනේ. එතකොට පොඩක් අමාරුයි. ක්‍රීඩා ඔක්කොම එක්ක නාට්‍ය කරනවා. එතකොට මම විදේශ නාට්‍ය අංශයෙන් සමස්ත ලංකා තරඟාවලිය නියෝජනය කරනවා. එතකොට ඒකෙන් මම හොඳම රංගභූමි පරිපාලක සහ හොඳම සංගීත අධ්‍යක්ෂකගේම අවෝඩ්ස් දෙක ගන්නවා. එතකොට ඒත් එක්කම ඉස්කෝලේ තියෙන කලර්ස් නයිට් වලින් එතකොට ඒ වලින් මම අවෝඩ්ස් ගන්නවා සහ 2015 වසරේ ඉස්කෝලේ දක්ෂතම ක්‍රීඩිකාව වෙනවා. සහ මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පවතින තිබුණ අපේ අවෝඩ් සෙරමනි එක මම එතකොට ත්‍රෝබෝල් ක්‍රීඩාවේ 2015 දක්ෂතම ක්‍රීඩිකාව වෙනවා ලංකාවේ. එතකොට ඒ අවෝඩ් එක ගන්නවා. ඒ ඔක්කොම කරන්නේ ඒ ලෙවල් කාලේ. එතකොට මේ හැමදේම බැලන්ස් කරගන්න සෑහෙන අමාරු වුණා. පස්සේ අන්තිම මාස 3 මම සෑහෙන මහන්සි වුණා. එතකොට ඒ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට මම ඇත්තටම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න මට පුළුවන් වෙනවා. මම අද වෙද්දී මම බාධා කිරීමක් කරනවා. මට කෝල් එකක් දෙනවා. මතකද ඒ කෝල් එක? මට කෝල් එකක් දෙනවා විදේශ රටක ඉඳලා ජපානයේ ඉඳලා මම ස්ටාර්ට් පැත්තෙන් යන්නද ජයවර්ධනපුර යන්නද නැත්තම් ඉකෝන් පැත්තෙන් එහෙම නැත්තම් කැලණියට යන්නද කියලා ඉවර වෙලා මතකද? එතකොට මොකක්ද එතන තිබ්බේ පැටලෙවිල්ල. ඒක කොහොමද निराකරණය කරගත්තේ මිදෝනි? එතකොට මම සර් ගොඩක් වෙලාවට මම හැම ඉන්ටර්විව් එකකටම වගේ ගියා. ඒතර මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරෙන්න මට ලියු වෙනවා නාට්‍ය අංශය. පස්සේ මට ඉකෝන් පැත්තෙන් යන්න මට කැලණියෙන් ලියු වෙනවා. සහ මට ජයවර්ධනපුරෙන් ලියු වෙනවා ව්‍යාපාර සංඛ්‍යානය සහ ස්පෝර්ට්ස් සයන්ස් කියන ඩිග්‍රී එක කරා. ඒකට මම උතනදී දැන් මම හිතනවා මම මොන පැත්තෙන්ද යන්නේ කියලා. ඒ කියන්නේ මම ඩ්‍රාමා කරන්නත් කැමතියි. මම ස්පෝර්ට්ස් සයන්ස් කරන්නත් කැමතියි. ඒ වගේම මම මැත්ස් කරන්නත් කැමතියි. එතකොට ඉකෝන් කියන විෂයට මම සෑහෙන කැමතියි. ඉස්කෝලේ මේ කාලේ නම්. එතකොට ඒ කැමැත්තත් එක්ක මම හිතනවා දැන් මගේ තාත්තත් ඉකෝන් කරා. තාත්තා ඉකෝන් මහාචාර්යවරයා. එතකොට මගෙන් අහනවා කෝල් කරලා මම මොන පැත්තටද යන්න ඕනේ කියලා අහනවා. තාත්තගෙන් ඇහුවද නැද්ද? තාත්තගෙන් ඇහුවා. තාත්තා මට කිව්වේ මං කැමති
එක තෝරගන්න කියලා. මොකද මමනේ කරන්නේ. මම කැමති එක තෝරගන්න කිව්වට බුද්ධිකසගෙන් අහනවා මම කැලණියට යන්නද මම ජයවර්ධනපුරට යන්නද. එතනදී මම තීරණය කරේ අත්‍තරම මිදෝරි කියන්නේ අනෙක්කේ ඇඟේ තියෙන කෙනෙක්. දැන් අපි මෙහෙමයි මේ දරුවන්ව වර්ගීකරණය කරන්නේ. ඔබ ඉගෙනගෙන කොච්චර කාලයක් ගියත් සමහරවිට මගේ ඔළුවේ තියෙනවා ඔබ මගේ පන්ති හිටියේ විදිය ඔබ දක්ෂතාවලට ඔබ අවධානය දෙන විදිය. ඉතින් මිදෝරිට මම දුන්නේ අමාරුම එක. අමාරුම කියන්නේ. මොකද මම දන්නවා අමාරු අභියෝග ජය ගන්න මිදෝරි කැමති. මිදෝරි ඒ කාලේ ඉඳන්ම කරේ ඒක. ඔබට තේරෙනවද? ඔබට තේරෙනවා මේ කතාව අහනකොට මිදෝරි කොතනද ඉන්නේ කියලා. හැබැයි මිදෝරි ඇහුවේ මේ ආර්ට් පැත්තෙන් කොයි හරි යන්න වගේ මට මතක. හැබැයි මම ඒකට කැමති උනේ නැහැ. නේද? මේ දක්ෂතාවය හොඳටම තියෙන නිසා. නමුත් අද එතන හිටියා නම් එතනත් ඉහළම තැන තමයි තියෙන්නේ. මේ හැමතැනම ඉහළම තැන තමයි හිටියේ. දැන් මෙතනත් ඉන්නේ ඉහළම තැන. ඒ නිසා මට මෙතන ගන්න ඕනේ ඉඳ තමයි මම මේ කතාව අපේ දරුවන්ට, අපේ දෙමාපියන්ට, අපේ ආචාර්යවරුන්ට දෙන්නේ. මෙතනට අපි ගේන්න ඕනේ මෙවැනි දක්ෂතා තියෙන අය තමයි මේ රටේ එන්න ඕනේ. මේ දක්ෂතා නැතිඳ තමයි මේ රට පල්ලයට බැලලා වැටලා තියෙන්නේ. ඔබයි මමයි දෙගොල්ලම කරදරකාරී තත්ත්වවලපත් වෙලා තියෙන්නේ. ඒ වගේ මේ වගේ අය ආවම රටට අපේ රට දිනනවා. එතකොට අපි එතන ඉඳන් කියන්නේ. දැන් එතකොට තේරුනේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ. ඔව්. තේරුණා ජයවර්ධන කියන්නේ මේ ඔබ යන්න ලෑස්තුනේ එතන. එතකොට සර්ත් මට කිව්වේ ඔයාට ඉතුරු බාහිර කටයුතු විදිහට ඔයාට ඒ දේවල් කරන්න පුළුවන්. හැබැයි ඔයා දැන් මේ ගෙනාපු එක ඉස්සරහට ගෙනියන්න කියලා. එතකොට මම ව්‍යාපාර සංඛ්‍යානේ තෝරගද්දී මට සර් වගේම මගේ තාත්තා මගේ ව්‍යාපාර සංඛ්‍යානේ උගන්වපු ගුරුවරු ගොඩ දෙනෙක් මට ඒක යෝජනා කරනවා. එතකොට මම විතර ඇත්තටම මට ඒ සම්බන්ධව හැකියාවක් තියෙන නිසා මම ඒක තෝරගන්නවා මගේ විෂය විදිහට. එතකොට මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයට ඇතුළත් වෙනකොට අපිට පළවෙනි අවුරුද්දෙන් තමයි අපේ පළවෙනි අවුරුද්දේ ලකුණු වලින් තමයි තීරණය වෙන්නේ අපි කරන ඩිග්‍රී එක මොකක්ද කියලා. එතකොට මම කරන්නේ ජෙනරල් ඩිග්‍රී එකක්ද එහෙම නැත්නම් ස්පෙෂල් ඩිග්‍රී එකක්ද කියලා. එතකොට ඒකෙදි අපි පළවෙනි අවුරුද්දේ ලකුණු මත තමයි වැඩිපුරම ලකුණු තියෙනවා නම් අපිට. ඒ කියන්නේ ඒකක් තියෙනවා නම් අපි සබ්ජෙක්ට් එකකට අපිට පුළුවන් වෙනවා අනිවාර්යයෙන්ම ඊළඟ ඩිග්‍රී විදිහට අපිට ඒ සබ්ජෙක්ට් එක තෝරගන්න. එතකොට එතනදිත් අපිට ව්‍යාපාර සංඛ්‍යානට කියන්නේ දැන් මම ව්‍යාපාර සංඛ්‍යානය කරාට පළවෙනි අවුරුද්දේ මම අනිවාර්යයෙන්ම ඒකට වැඩි ලකුණු ගන්න වෙනවා මට ඒ සබ්ජෙක්ට් එකෙන් ඉස්සරහට ඩිග්‍රී එක කරන්න. පස්සේ මම එතනිනුත් මට තෝරා ගැනීමක් හම්බ වෙනවා. ඒ තමයි මට ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර සංඛ්‍යානය, ඒ වගේම ICT, ඒ වගේම ඇන්ත්‍රොපොලොජි කියන සබ්ජෙක්ට්ස් හතරෙන්ම මට විශේෂ උපාධිය හදාරීමේ අවස්ථාව හම්බ වෙනවා. ලකුණු වැඩියෙන් තියෙන නිසා. ඉතින් මම එතනදී ව්‍යාපාර සංඛ්‍යානය කරගන්නවා. ව්‍යාපාර සංඛ්‍යානයෙන් තමයි මම දැනටත් මගේ විශේෂ උපාධිය හදාරන්නේ. මම මේ වෙද්දි සිව්වන වසරේ ශිෂ්‍යාවක්. ඉතින් ඒ වැඩ කටයුතුත් හොඳට කරගෙන යනවා. ඉතින් ඒත් එක්ක මම ඇත්තටම පළවෙනි අවුරුද්දේදී මලේසියාවේ ත්‍රෝබෝල් තරගාවලියක සහභාගී වෙනවා. ලංකාව නියෝජනය කරමින් අපේ පාසලේ ගොඩක් අය ඒකට සහභාගී වෙන්නේ. ඒකේ කණ්ඩායම් නායකයෙක් විදියට. ඒකෙන් අපි අනුශූරතාවය ලබා ගන්නවා. ඉතින් එතනත් මම ඒක කරන ගමන් ඇත්තටම කැම්පස් එකේ මම ගොඩක් මුලින්ම බාහිර වැඩ කරන්න ගියේ නැහැ. හරි අඩුවෙන් කරේ. ඉතින් ඒකෙදි මගේ යාළුවෝ සෑහෙන මාව කැම්පස් එකේ ඔය තියෙන සංගීත අංශයෙන් තියෙන තරඟවලට මාව යොමු කරනවා. සෑහෙන මාත් එක්ක කතා කරලා මට කියනවා මෙහෙම යන්න. ඔයාලට සින්දු කියන්න පුළුවන් නේ යන්න කියලා. මම සෑහෙන මගේ යාළුවෝ ඒකට ඇත්තටම ඇදගෙන ගිහිල්ලා තියෙනවා. හොඳ බැලුවකින් සෑහෙන ඇදගෙන යනවා. මේ ඔඩිෂන් එකට යන්න කියලා. ඒතකොට ඒත් එක්කම තමයි මම ඇත්තටම කල්පනා කරන්නේ මම මගේ ජීවිතේ හැම දෙයකම මොකක් කරි තැනක් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ මම ඩ්‍රාමා වලින් තැනකට ගිහිල්ලා තියෙනවා. මම මෙහෙම මගේ ඇකඩමික්ස් පැත්තෙන් තැනකට ගිහිල්ලා තියෙනවා. එතකොට මම ස්පෝර්ට්ස් පැත්තෙන් තැනකට ගිහිල්ලා කරනවා. මම ඇත්තටම මගේ සංගීත හැකියාවට තැනකට යන්න දෙන්න මට ඇත්තටම වෙලාවක් තිබුණේ නැහැ. ඒ නිසා මම ඇත්තටම කැම්පස් එකේ තියෙන ෂෝස් වලට සහභාගී වෙනවා. ඒත් එක්ක මම හිතනවා The Voice program එකේ පළවෙනි අදියර උඩ පටන් ගන්නවා. මේ වෙලාවේ මිදෝරි අලුත් හැරවුම් ලක්ෂයකට එනවා. ඔය කතාව අතරතුරේ අපි එතන තමයි කතා කරන්න යන්නේ අවසාන වශයෙන් ඉදිරියට. මේ ඔබ බලන ඔබ සිරස ටීවී එකේ නරඹන අවස්ථාවක් මේ. එතනට ආවේ කොහොමද කියලා ඉවර වෙලා. එතනට එන්න කලින් ඉඳන් මිදෝරි කියනවා එහෙම ආවේ නෑ. අතන කැම්පස් එකේදී තමයි මේ දක්ෂතාවය මතු කරගත්තේ. මිදෝරි ඇතුලේ තියෙන දක්ෂතාව මතු කරගත්තු කාලා තියෙනවා.
ඒ කාලවලදී එක જાතිය අමාරුකම් තිබ්බා. ඔය අතරතුරේ ඉස්කෝල කාලය තුල A-level වෙනකන් මිදෝරියෝ අම්මවෝ තාත්තවෝ මේ ටීචර්ස්ලාගෙන් ඉස්කෝලෙන් බැනුම් අහලා නැද්ද? බැනුම් අහලා තියෙනවා කියන්නේ මගේ පේරන්ට්ස් මීටින් වලට එන්න ගොඩක් ලාවට තාත්තා මොකද තාත්තට ළඟයි එතන ඉඳන් මගේ ඉස්කෝලේට එන්න. එතකොට තාත්තා ආවම තාත්තා ඇත්තටම ගොඩක් වෙලාවට නොසෑහෙන බැනුම් අහනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙන පේරන්ට් කෙනෙක්ට බයිනට වඩා සාමාන්‍ය තාත්තත් එක්ක බනිනවා අඩු වුණත් තාත්තට හැමතිස්සෙම කියන්නේ සර් දුව පන්ති නැහැ. මෙයා කොහොම කරගන්නේද කියන අපි දන්නේ නැහැ. සර් මෙයා ෆේල් වෙයි. මෙයා කිසිම වැඩක් කරන්නේ නැහැ පන්ති එකට එහෙම කියනවා. ඇත්තටම නැහැ. එහෙම ඇත්තටම පන්ති ඉන්නේ නැහැ. හැබැයි මගේ පන්ති බාර ගුරුතුමිය හැමතිස්සෙම කිව්ව දේ තමයි මට අනිවාර්යෙන් ටෙස්ට් එකට ලකුණු තියෙනවා. ඒ කියන්නේ අන්තිමට ලියන ටෙස්ට් එක විභාගෙට මට ලකුණු තියෙනවා. හැබැයි මම පන්ති නැහැ. එතකොට ඒ නිසා තමයි මම සායන විදිහටම බේරිලා ඉන්නේ. නැඩම්ලාගේ. පස්සේ මට හොඳම මතකයේ තියෙන්නේ A level කාලේ. A level කාලේ මම තාත්තගේ සබ්ජෙක්ට් එක කරනවා A level එකට. එතකොට ආර්ථික විද්‍යාව. ඔව්. එතකොට මට ආර්ථික විද්‍යාවට තමයි ලකුණු අඩුම සබ්ජෙක්ට්ස් තුන ගත්තා. ව්‍යාපාර සංඛ්‍යාවට තමයි ලකුණු වැඩි. කියන්නේ මම ව්‍යාපාර සංඛ්‍යාවට ලකුණු 5ක් දැන් අත්‍තරම දන්නවද ඉස්කෝලේ තාත්තා කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා කියලා දන්නවද? දන්නවා. දන්නවා තාත්තා කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා. නමුත් එම සබ්ජෙක්ට් එකට මිතෝරිට ලකුණු අඩුයි අනිත් ඒවාට වඩා. නේද? එතකොට මේ විෂයට කැමති. හැබැයි ලකුණු අඩුයි. ඔව්. එතකොට ඒ කියන්නේ මම ඇත්තටම පන්තිය රැඳිලත් නැහැ සා මම ඒ වෙද්දි හරියට ආර්ථික විද්‍යාව පන්තියකට පිට පන්තියකටවත් මම ගිහිල්ලා නැහැ. එතකොට ඒ දෙකත් එක්ක මට තියෙන දැනුම අඩුයි සබ්ජෙක්ට් එකට ලියන්න. සහ මේ දැන් තාත්තා පන්තියට ඇවිල්ලා වාඩිලා දැන් ඉකෝන් ගුරුතුමියව හම්බෙන්නේ නැද්දි ගුරුතුමිය හැමතිස්සෙම කියන්නේ සර් මෙයා පන්තියෙත් නැහැ සර් මෙයාගේ ටෙස්ට් එකකට ලකුණු අඩුයි සර් මෙතන මේ සැරේවන් තියෙන 40 ගානයි. ඊළඟ ඒ ලෙවල්. එතකොට ඒ 40 ගාන ගන්න ඉතින් මම අන්තිම වාර විභාගෙ දුවේද මම හිතන්නේ. ඒ ලෙවල අන්තිම වාර විභාගෙ. පස්සේ තාත්තා හගෙන ඉන්නවා තාත්තා මුකුත් කියන්නේ කරගනි කියලා තාත්තා කියන එච්චරයි කියන්නේ. හැබැයි තාත්තට තදබල ලෙසම කියනවා සර් මෙයා ෆේල් වෙයි කියලා. පස්සේ මම ඇත්තටම ඉකෝන් පන්තියෙන් බටගොඩ සර්ලාවට ගියා. ඒ වගේම මට ගෙදරට උගන්වන්නත් අක්ක කෙනෙක් ආවා. මොකද මට ඇත්තටම මම ඒ වෙද්දි ඒ සබ්ජෙක්ට් එකට දුර්වලයි කියලා ගෙදරින් දැනගත්ත නිසා. නැත්නම් මම මාස් ක්ලාස් එකට විතරක් යවනවා. පස්සේ එතනදී මම සෑහෙන මහන්සි වෙනවා. මොකද මගේ ඉතුරු සබ්ජෙක්ට්ස් දෙකට මට ලකුණු 80 ගන්න 90 ගන්න. අනිවාර්යයෙන්ම ඒකක් තියෙනවා. හැබැයි මේ සබ්ජෙක්ට් එකට තමයි නැත්තේ. එතකොට දැන් ඒ තදබල හිතේ අමාරු දැන් වන්න තියෙන දැන් මම ඒ ඉතුරු සබ්ජෙක්ට්ස් දෙකට උනන්දු කරපු ගුරුවරයන් මතකද? ඔව්. ඇත්තටම මට ව්‍යාපාර සංඛ්‍යානය ගත්තාම මට නාමල්සර මම ව්‍යාපාර සංඛ්‍යානය කරන්නේ. ඒ වගේම මට සමුදමණන් කියලා මගේ ජාතකපුර යුනිවර්සිටි එකේ කාමරෙන් ගෙනම ගන්නවා. ඒ දෙකත් සමගම මට ඉකෝන් ගන්නනවා සෞම්‍ය කියලා කෙනෙක් ගෙදරට ඇවිල්ලා. බටගොඩ සර් ගාමරාත් බටගොඩ සර් ගන්නවා. එතකොට බටගොඩ සර් මම සෑහෙන හැමතිස්සෙම කියව දෙයක් තමයි මට ගුරුවරු දෙන්නම කිව්ව දේ තමයි හැමතිස්සෙම මට ගෙදරට ආපු ගුරුතුමිය හැමතිස්සෙම මාව පොඩ්ඩක් පහතට කරලා තමයි කතා කරන්නේ. එහෙම කරන්නේ මාව දිරිමත් කරා. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් දෙයක් අගේන්ස්ට් එකට ගන්න එක. මට බෑ කිව්වොත් මම කියන්නේ මට පුළුවන්. ඔව්. එහෙම. ඒක මම කිව්වනේ. ඒක මම කතාවේ කිව්වා අපි සාමාන්‍ය පෙළදී ඒ අපි යාගෙන් ගන්න ඕන දේ ගුරුවරු දැනගෙන හිටියා. ඔව්. ඒක නිසා තමයි අද මෙතන තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. මොකද අපි කියන්නේ බෑ. ඔයා තමයි අඩුම කෙනා. එතකොට තමයි මිතෝරි වැඩිම කරන්නේ. මට මතකයි පෞද්ගලික කාලෙක ඒ කාලේ තෝලෙල් පන්තියක අපේ අනෙක් අයගේ අතරින් එන්න බැරි වුණොත් පළවෙනියට පුදුම දෙඟලිල්ලක් දඟලනවා. ඒ අභියෝගේ ගන්න. ඊට පස්සේ අනිත් වෙලාවට මම ඒකනේ පුටු පෙරලාගෙන එනවා කියන්නේ. ඒ ඇවිල්ලා ඒ ජයග්‍රහණ අතර තමයි මේ ඉන්නේ. මොන ප්‍රශ්න තිබ්බත් ඒ ලෙවල් අන්තිමට කැම්පස් එකේ ස්පෙෂල් ඩිග්‍රී කරන සාමාන්‍ය ව්‍යාපාර සංඛ්‍යානය කියන්නේ බොහෝ අය තෝරගන්න නැති එකක්. මොකද බයයි. ඒ බයටම අපි ඒකත් අභියෝගයක්. ඒකත් සාර්ථකත්වයට ලං කරගන්න පුළුවන් අවස්ථාවකටපත් වුණා. දැන් එතනදී තමයි අපේ මේ සිරස වොයිස් ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්නේ. අපි එතන පටන් ගමු. ඒ වොයිස් ප්‍රෝග්‍රෑම් එකේ දැන් ඇය හුඟක් ප්‍රෝග්‍රෑම්ස් වල සම්බන්ධ වෙලා තිනවා. මම බලන්න කියලා අපේ දරුවන්ට බල කරලා දිනවා. ඒ බලන්නකම සමහර දරුවෝ ඇත්තටම බලලා ඉවරලා කතා කරලා තිනවා. අම්මලා තාත්තලා කතා කරලා තිනවා. මගෙන් අහලා තිනවා ඇය කවුද කියලා. මට උත්තර දෙන්න බෑ. මට උත්තර දෙන්න පුළුවන් අද මේ සාකච්ඡාවේදී ඇය කවුද කියලා. මොකද මට තියෙන වැඩ රාජකාරිය අනුව මට ඒක සරලින් කියන්න බෑ.
ඒ සරලී කියන්න බැරි වුණේ ඉඳ තමයි අද කියන්නේ අය කවුද කියලා. අපි මේ වොයිස් ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කරමු. ඉතින් මේ වොයිස් ප්‍රෝග්‍රෑම් එකේදී අය රටේ ඊළම තැනට ඇවිල්ලා තිනවා. මම ඉල්ලනවා මෙන්න මේ කතාවේදී අවසාන වශයෙන් ඔබ මේ කතාව ඇහුවා නම් අපේ ආදරණීය දරුවා අම්මා තාත්තා මගේ ලංකාව පුරා ඉන්න රිවිෂන් ටීවී බලපු දරුවෝ ලංකාව පුරා සෙමිනාර්ස් වල ඉන්න ගිය ඉස්කෝලවල අපේ ආචාර්යවරු සියලු දෙනාට මේ වීඩියෝ එක ආවෙන් පස්සේ ඔබ මං වෙනුවෙන් කරන්න ඕනේ මම කිව්වේ රටට වැදගත් පුද්ගලයන් තමයි අපි පත් කරන්න උදව් කරේ. අපි රටට රජුන් තැරුවේ මෙච්චර කල් මං අවුරුදු 28ක්. ඉතින් ඇය මේ වෙලාවේ රටට අවශ්‍යයි. ඇය සමහරලාට මේ තරතැවිලි වල රටේ ඉහළ වැදගත් තැනකට යයි. ඒත් රටට වැඩ කරන අවස්ථාවක්. ඒ නිසා අපි කියමු ඒ தත්ත්වයට ආවේ ඒ தත්ත්වය තුල ඔබට ලබා ගන්න ඕන ජයග්‍රහණය මම දන්නවා මේක බලන් ඉන්න මට විශ්වාසය දරන හැම කෙනාම මේ SMS එක දෙනවා අනිවාර්යයි. අපි ඇයගේ දක්ෂතාවයක් බලමු. එතකොට ඔබට තේරෙයි ඒ දක්ෂතාවය කොයිතරම්ද කියලා. Palas elavi manko herataba ayased palas elavi pini bindu bimata watevi mutunani mage penevi sanda kumari mage manali sanda kumari mage manali aruvarala unangamavi රැකවුළු දොරන්න බැරි මට කියා කියා සඳ කුමාරි මගේ මනාලී mage manali sanda kumari mage manali taruvarala unagamal rැකවුළු දොරන්නේ බැරි කියා කියා sanda kumari mage manali පට්නම් මදිය එතරට ආසාවෙන් සන්තෝෂෙන් ඒ හඬ ආසයි. ඔබ දකින්න ඇති ඒ දක්ෂතාවය කොයිතරම්ද කියලා. එහෙනම් අපි කතා කරනවා ඇයගේ සිරස වොයිස් ප්‍රෝග්‍රෑම් එකේ ඒ සාර්ථකත්වයට යන්න ඇය කරන ඉල්ලීමට. මේ රවුන්ඩ් එක සජීව වටේ එහෙම නැත්නම් ලයිව් ෂෝස් වටේ. ඉතින් මේකෙදී කෝච් එක්කෙනෙක්ව තෝරද්දී අනිත් කෙනාව තෝරන්නේ වෝට් වලින්. එතකොට වෝට්ස් තමයි ඇත්තටම ප්‍රධානම දේ වෙන්නේ මේ වටේදී. ඉතින් වෝට් කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. පළවෙනි විදිය තමයි ඕනෑම ජංගම දුරකථන ජාලයකින් 77.88ට වෝට්ස් දෙකක් දෙන්න පුළුවන්. ඒක දෙන්න පුළුවන් විදිය තමයි ටීවී හිස්තනක් තියලා මට එදාට තමයි නම් එක හම්බ වෙන්නේ. හම්බ එක නම් එක දාලා 77.88ට දෙන්න. එතකොට ඒකෙන් වෝට්ස් දෙකක් දෙන්න පුළුවන්. ඒ වගේම කිකි ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකෙන් එක මනාපයක් දෙන්න පුළුවන්. ඒ විදිහට තමයි වෝට්ස් දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම වෝටින් ස්ටාර්ට් කරනවා ඒගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න 8:00ට රෑ 8:00ට මේ සෙනසුරාදා මේ එන සෙනසුරාදා. ඉතින් 8:00ට ඒගොල්ලෝ අපේ නම් එක දාලා කියනවා දැන් වෝට් කරන්න පටන් ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපේ නම් එක දිස් වෙන වෙලාවෙ ඉඳන් වෝට් කරන්න පටන් ගන්න පුළුවන්. එතකොට එතන ඉඳන් පැය භාගයක් විනාඩි 40ක් විතර වෝට්ස් ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලොම කියනවා දැන් මේ වෙලාවෙ ඉඳන් වෝට්ස් ගණන් කරන්නේ නැහැ කියලා. ඒ වෙලාව වෙනකන් තමයි වෝට්ස් දෙන්න පුළුවන් වෙන්නේ. එක සිම් එකකින් වෝට්ස් දෙක ගන්න. අතරම විශේෂී අවස්ථාවක් මේ කියන්නේ ඔක්තෝබර් 2 වෙනිදා. ඔක්තෝබර් 2 වෙනි සෙනසුරාදා රාත්‍රියේ තමයි මේ සිද්ධිය වෙන්නේ. ඇයට මම ආයි කියන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා කරලා මේ තරඟයේ සඳහා. පුතේ ඔබ
මේ කවදාරි දවසක ඇවිල්ලා කිව්වොත් මට මේ මගේ තරගයක ඉන්නවා මට මේ උදව් කරන්න කියලා ඒ උදව්වම කරනවා. ඒ නිසා මේ උදව්ව අනිවාර්යෙන් සිළු දෙනවා. SMS ඕන තරම් ගහන්නේ කිය ඔය SMS එක ගහ ගන්න බැරිද අපේ දරුවන්ට? අපි දරුවෝ කොච්චර SMS මට ගන්නවා. ඒ වගේ තමයි. මේ වෙලාවේ මේ SMS දෙකක් අපේ හැම තාත්තම්ම කෙනෙක්ම හැම දරුවෙක්ම මේක බලන හැම කෙනෙක්ම ඌමනාවේ වෙලාවට ඇවිල්ලා මම ඔබේ ගෲප් වලට දාන්නම් මේක දෙන්න ඕන වෙලාව ඉතා පොඩි කාලයක් ඉතා කුඩා කාලයක් ඒ කුඩා කාලය තුල දෙන්න කියලා මම ආයෙත් කියනවා මිදොරිට ඒක දෙන්න ඕන විදිය ආයිසරයක් මතක් කරන්න කියලා. වෝට් කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. පළවෙනි විදිය තමයි SMS එකක් එවන්න පුළුවන් එක. ඒ තමයි 7788ට තමයි SMS එක එවන්න පුළුවන් වෙන්නේ. TV හිස්තනක් කියලා දාලා මගේ අංකය සඳහන් කරලා 7788ට ඔයගලන්ට මනාප දෙකක් එහෙම නැත්නම් SMS දෙකක් දෙන්න පුළුවන් වෙනවා. අංකය අපිට එදා තරඟ දවසේ උදේ කියන්නේ මේ ලබන සෙනසුරාදා උදේ අපිට අංකය දෙනවා. එතකොට පෝස්ට් එකක් අපි ඒකට නිර්මාණය කරනවා. සහ මම සර්ට අංකය දැනුම් දෙන්නම්. එතකොට ඒ අංකය දාලා තමයි TV හිස්තනක් ඒ අදාළ අංකය දාලා 7788ට වෝට්ස් දෙකක් දෙන්න පුළුවන්. SMS දෙකක් දෙන්න පුළුවන්. ඒ වගේම Kiki app එක ඩවුන්ලෝඩ් කරලා එක මනාපයක් ලබා දෙන්න පුළුවන්. ඉතින් මේක දෙන්න පුළුවන් වෙන්නේ 8 මාර්ට තමයි ප්‍රෝග්‍රෑම් එක විකාශය වෙන්නේ සිරස TV නාලිකාවේ The Voice Sri Lanka ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මේකෙදි 8 මාර්ට එකල අපේ අංක තිරේ වෙනවා අපේ අංක 4 දෙනාගෙම. ඉතින් ඒ මගේ අංකය ඔයගලන්ට එතකොට දිස් වෙන වෙලාවේ ඉඳන් ඒගොල්ලෝ කියනවා මේ වෙලාව දැන් වෝට් කරන්න පටන් ගන්න පුළුවන් කියලා. ඒ වගේම ඒගොල්ලෝ වෙලාවක් කියනවා දැන් වෝට් කරන්න එක නවත්තන්න කියලා. අන්න ඒ වෙනකම් වෝට් කරන්න පුළුවන්. ඔව් ඔබට පැහැදිලි ඇති මේ මතක් කිරීම මම මේ ඉල්ලීම කරන්නේ මේ රටේ ඉහළම තැනක ඉන්න ඇගේ දෙමාපියන් දරුවන්ට කරලා තියෙන සේවය රටට කරලා තියෙන සේවය සලකලා ඇයව ඉහළින්ම තබලා එයත් ඉදිරියේදී රටට ලොකු සේවයක් කරයි කියන බලාපොරොත්තු මගේ හිතේ තියෙනවා. ඒක මම ඇත්තටම 6 ශ්‍රේණි ඉඳන් ඇය ඉගෙන ගත්ත තැන ඉඳන්ම ඒ ගත්තු අවස්ථාවක්. ඒ නිසා මම හිතනවා අනිවාර්යෙන් ඔබ ඇය වෙනුවෙන් ඒ SMS පළ කරයි කියලා. ගොඩක් ස්තුතියි විදිහට එක තමයි ලොකු කාලෙකින් අපි කතා කරේ. අපි මේක කතා කරේ මේ SMS එක දෙන්න කියන තැනටපත් වෙන්නත් විතරක් නෙමෙයි. අපේ දරුවන්ට මිදොරකින් ගන්න පුළුවන් දේවල් ටිකක් තිබ්බා. ඒ ජයග්‍රහණ තිබ්බා. දෙමාපියන්ට ගන්න පුළුවන් කතා ටික තිබ්බා. ඒ ටික අරගෙන ඔබේ දරුවාවත් ඊළම තත්ත්වයට ගේන්න, ඔබේ දරුවාවත් ජයග්‍රහණය කරවන්න, මිදොරි වගේම ඔබේ දරුවත් ඊළ තැනකට ගෙන්න රටට හොඳ වැඩදායී පුද්ගලයන් හදන්න බලාපොරොත්තු වෙන තමයි මේ කතාව අපි අවසන් කරන්නේ. ස්තුතියි. ස්තුතියි. සංසුන් සුසුම්ත කැලැවේ ඇයිද මොකදැයි ඇහුවා රාගය චන්ද්‍රගුමන් රණ්ඩු කෙරුවා
ඔබගෙන් තරම්